සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේ වෙතලා ඉන්නේ NST online academy කියන mathematics for computing video series එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ වෙනකොට mathematics for computing වල sets ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. මෙතනින් පස්සේ අපි කතා කරනවා මේ වීඩියෝ එකේ relations ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම රිලේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. රිලේෂන් එකක් කියලා කියන්නේ මොකක්ද සම්බන්ධතාවය. ඒක ගණිතමය වශයෙන් අපි අර්ථ දක්වන්න පාවිච්චි කරන දේවල් ටිකක් මේක අපිට ඉගෙන ගන්න තියෙනවා. මේක ටිකක් තියරි පැත්තට ගොඩක් බර එකක්. ලොකුවට ගණන් හදන්න කියලා දේවල් නෑ. මේකේ තියරි ටිකක් තමයි ගොඩක්ම තියෙන්නේ. හරි. ඉතලම දෙනවා ඕඩර්ඩ් පෙයාර් කියලා. ඕඩර්ඩ් පෙයාර් කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්න මෙහෙම දැන් AB කියලා අක්ෂ දෙකක් තියෙනවා. ලක්ෂ දෙකක් අර අපි xy කියලා ඉස්සර ගන්න අර xy කියලාම ගන්නේ අපි මොනවා කරනකොටද ඔය පස්තාරන් දිනකොට අන්නේ වගේ අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. AB is a pair of mathematical objects. The order is in which the objects appear in the pairing is significant. ඒ කියලා කියන්නේ ordered pair කියලා කියන්නේ අන්නේ වගේ මොකක් හරි ඕඩර් එක තියෙන්නේ AB මේ ලක්ෂ තියෙනවා AB සමානයි CD කියලා කියනවා. එහෙම වුණොත් AB සමානයි CD වුණොත් A සමාන වෙනවා C ට B සමාන වෙනවා D ට. අර අපි පොඩි කාලේ ඉගෙන තියෙන ගණන් වගේ තමයි. අන්න ඒක තමයි ඕඩර්ඩ් පෙයාර් කියලා කියන්නේ. ඕඩර්ඩ් පෙයාර් කියලා කියන්නේ එතකොට මෙන්න මේ වගේ අපි ලක්ෂයක් විදිහට මේක දානවා. ඒ අදාළ අගය දැම්මට පස්සේ ඒකට අපි කියනවා ඕඩර්ඩ් පෙයාර් එකක් කියලා. AB CD AB කියන එක සමාන වෙනවා CD කියන එක. එතකොට A සමානයි C B සමානයි D. ඔන්න ඕක තමයි එතකොට ඕඩර්ඩ් පෙයාර් කියන එකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකත් නෝට් එකක් වගේ දාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ කාටේසියන් ප්‍රොඩක්ට්. කාටේසියානු අක්ෂ පද්ධතිය කියන එක අපි 7 වසර විතර ඉගෙන ගන්න ඉස්සර. අර මෙන්න මෙහෙම පස්තාරයක් දාලා ඉවරලා මේක අපි ලක්ෂ ලකුණු කරන්න ඕනම. අන්න ඒ වගේ තමයි මේ කාටේසියන් ප්‍රොඩක්ට් කියලා කියන්නේ. The Cartesian product of two sets A and B denoted AXB is the set of all ordered pairs. Ordered pairs කියලා කියන්නේ මෙන්න මේ වගේ වට. අපි දැන් කිව්වනේ AB. ඒ වගේ තියෙනවට AB where A element A and B element B. එහෙම කියලා. අපි දැන් AXB ගන්න හදන්නේ. එතකොට මේක මේව හිතන්න එපා වැඩි. මම මොන දැන් ගාන හදන හැටි මේව හදන හැටි කියන්න. A කියන එක තියෙන්නේ 1 2 කියන එක. හරිද? B කියන එකේ තියෙන්නේ ABC කියන එක. ඔය තියෙන්නේ මොනවද? ඕඩර්ඩ් පෙයාර් තියෙන්නේ. ඒ ඕඩර්ඩ් පෙයාර් වලින් අපිට හදන්න පුළුවන් මොකද්ද? AXB කියන එක කොහොමද හදන්නේ? AXB කියන තමයි කාටේසියන් ප්‍රොඩක්ට් එක. ඒක හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම මේ A කියන එක තමයි ඉස්සෙල්ලාම දාන්නේ. 1A 1B 1C මේ 1A 1B 1C එහෙම ගත්තා. ඒක ඉවරනේ එකේ ටික. දෙකෙන් තමයි ඊට පස්සේ ටික ගන්න. 2A 2B 2C. ඔන්න යාදි වශයෙන් අපිට දැන් තිබුණා කියමුකෝ 3 4 ඊට පස්සේ අනිත් පැත්තේ XYZ කියලා. එතකොට 3x 3y 3z ඊට පස්සේ 4x 4y 4z. අන්න ඒ වගේ ගන්න පුළුවන්. ඒක තමයි කාටේසියන් ප්‍රොඩක්ට් එක. ඒක මේ වගේ අර ඕඩර්ඩ් පෙයාර් වල දාලා කමා දාලා අන්තිමට සංගත වරහන් දෙකක් දාලා දාගන්න. එතකොට ඒකෙන් කාටේසියන් ප්‍රොඩක්ට් එක අපිට ගන්න පුළුවන්. හැම වෙලේම මේකේ AXB අසමානයි BXA. ඒ හේතුව මොකද අපි A කියන එක ඉස්සලාම ගන්න 1A 1B 1C 2A 2B 2C. ඒක තමයි AXB කියලා කියන්නේ. BXA කියලා આવත් මොකක්ද වෙන්නේ? A1 A2 ඊට පස්සේ B1 B2 ඊට පස්සේ C1 C2. එහෙමනේ එන්නේ. ඒතකොට ඒ දෙක අසමානයි. සමාන වෙන්නේ නැහැ. ඒතකොට ඒ ආදී වශයෙන් තමයි ඒතකොට කාටේසියන් ප්‍රොඩක්ට් එකක් අපි හඳුනා ගන්න සහ ලකුණු කරන්න. ඒකත් එතකොට මේක තේරුම් ගන්න ඕගොල්ලෝ ගානක් වගේ දාගෙන නෝට් එකක් දාගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා. මෙන්න මේ දේවල් එහෙම මාක් කරගෙන. ඊට රිලේෂන් එක. රිලේෂන් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. Let A be two sets. Relation from A to B is a subset of AXB. AXB කියලා කියන්නේ කාටේසියන් ප්‍රොඩක්ට් එක. කාටේසියන් ප්‍රොඩක්ට් එකේ සබ්සෙට් එක. නැත්නම් උපකූලකයක් තමයි රිලේෂන් එක කියලා කියන්නේ. අර සමස්ත ගොඩ ඔක්කොම තියෙන එකෙන්
ඇතුළේ තියෙන එකක් හරි මොකක් හරි ඔක්කොම තියෙන එක ගන්න පුළුවන්. නැත්නම් ඒකෙන් ඇතුළේ තියෙන පොඩි කෑල්ලක් ගන්නත් පුළුවන් කියලා කියන්නේ. අපි ඔය බලමුකෝ මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඔන්න තියෙනවා මේකේ රිලේෂන් එකක්. රිලේෂන් එකක් මෙතන පෙන්නන්න ඕගොල්ලන්ට මෙන්න මේකෙන් බලමු මේ ඩොමේන් කියන එක පොඩ්ඩක් කන්වර්ට් කරගන්න මෙන්න රිලේෂන් එකක් හදලා තියෙනවා. එතකොට A ඊට පස්සේ B A B C කියලා තියෙනවා මෙතන. මේක රිලේෂන් එකක්. 1 A 1 B 2 B කියලා මේ අරන් තියෙනවා. ඔක්කොම අරන් නැහැ. ඒ රිලේෂන් එකක් ඒ අවස්ථාවල තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි රිලේෂන් එකක් කියලා කියන්නේ. එතකොට මොකද්ද? අර සමස්ත කාර්ටීසියන් ප්‍රොඩක්ට් එකේ අපි මෙහෙම ගත්තානේ මේක. මේකෙන් කෑල්ලක් හරි මොකක් හරි දැන් මේකෙන් ඒගොල්ලන්ට ඕන ටික විතරක් ගන්න එක. අර දීලා තියෙන අංගයවල වලින් ඕන ටික විතරක් ගන්න එකට අපි කියනවා රිලේෂන් එක කියලා. එතකොට රිලේෂන් එක AB අතර රිලේෂන් එකක් නම් අපි ඒක දාගන්නේ ARB කියලා. එතකොට ඒක තමයි රිලේෂන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ඩොමේන් එක ඉන්නවා. ඩොමේන් එක කියලා කියන්නේ මෙහෙම එකක්. Domain of relation R from A to B is a set of all first elements of the ordered pairs which belongs to R. It is subset of A. ඒ කියන්නේ domain එක කියලා කියන්නේ මේ relation එක ගන්න ඕනේ දැන්. මේගොල්ලෝ දෙකකින් relation එක මොකක්ද කියලා බලාගන්න එපා. මෙන්න මේ දෙකෙන් හදපු relation එකක් මෙයා තියෙනවා R කියලා දීලා 1A 1B 2B කියලා. අර කාර්ටීසියන් ප්‍රොඩක්ට් එකක් විදිහට මේක ගන්නවා නම් ගන්න කොහොමද? 1A 1B 1C 2A 2B 2C නේ. ඒ ඔක්කොම තියෙන එකනේ. ඔක්කොම තියෙන එක නෙමෙයි මෙයාට ඕන් ටිකක් කරන් තියෙනවා. ඒකෙන් R කියලා ඒකෙන් ඇතුළේ ටික. ඒකේ තියෙන පොදු ටිකක් කරන් තියෙනවා. එතකොට මෙතන තියෙන එකේ ඩොමේන් එක කියලා කියන්නේ මේ මුල් පදේ. මේ ඩොමේන් එක ගන්න එතකොට මේ අර A කියන එකේ තියෙන එක. කියන්නේ මුල් මෙන්න මේවා තමයි ඩොමේන් එක කියලා ගන්න. මේකේ මොනවද තියෙන ඩොමේන් එකක් විදියට. ඩොමේන් ඔෆ් කියලා ගන්න පුළුවන්. මේකේ තියෙන 1 2 විතරනේ පාවිච්චි කරලා තියෙන්නේ. 1 2 විතරයි නම් අපි ඩොමේන් එක කියලා ගන්නේ ඩොමේන් ඔෆ් R කියලා 1 2 විතරයි. දැන් මෙතන තිබ්බනම් එහෙම A කියන එක 1 2 3 කියලා. ඊට පස්සේ රිලේෂන් එක තියෙනවා 1A 1B 2B කියලා. මෙහෙම තියෙනවා. මෙතන 1 2 3 කියලා තියෙනවා A එකේ. හැබැයි අපි ගන්න වෙන්නේ එතන 1 2. මොකද රිලේෂන් එකත් එක්ක තමයි ඩොමේන් එක හැදෙන්නේ. රිලේෂන් එකට අර 3 කියන එක අදාළ කරගන්න නැත්නම් එහෙම අපිට මේක ඩොමේන් එක විතර ගන්න බෑ. ඒකට මේ R කියන එකෙන් තමයි ඩොමේන් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒතකොට ඩොමේන් ඔෆ් R කියලා මෙතන 1 2ක් ගන්න පුළුවන්. ඒක ගන්න මේ අපිට මේ පළවෙනියට තියෙන එකේ. අර A කියන එකෙන් තමයි ගන්න. තමයි ඒක ඩොමේන් එකේ කතාව. ඊට පස්සේ රේන්ජ් එක. රේන්ජ් එක කියන්නේ ඔගේ අනිත් පැත්ත. ඩොමේන් එක ගන්න අර මුල් තියෙන එකෙන් වගේම රේන්ජ් එක ගන්න දකුණු පැත්තට තියෙන එක. අර දෙවෙනියට තියෙන එකෙන් තමයි ගන්න. Range is the set of all second elements and it is a subset of B. ඔන්න දැන් දීලා තියෙනවා මේ AB කියලා 1 2 B ABC කියලා තියෙනවා. මේකේ රිලේෂන් දීලා තියෙනවා 1A 1B 2B කියලා මේ. මෙතන ABC කියලා තිබ්බට මෙතන පාවිච්චි කරලා තියෙන්නේ AB විතරයි. එහෙනම් range of R කියලා ගන්නෙ AB විතරයි. එතකොට domain එක කියලා ගන්න මොකද්ද? domain කියලා කියන්නේ ඒක එන්නේ මේ පළවෙනියට යන ටිකේ. එහෙමනේ. ඊට පස්සේ රේන්ජ් එක කියලා ගන්න දෙවෙනියට යන්නේ. අන්න ඒක මතන මතක තියාගන්න. ඒකට රේන්ජ් එක සහ ඩොමේන් එක ඕක ප්‍රශ්න වලට අහනවා ඉතින් ලියන්න. අර ලේසි තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට මේ පාඩමත් එක්ක එන්නේ. ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ inverse relation. Let R be any relation from set A to set B. The inverse of R denoted by R inverse is the set of all ordered pairs xy such that y is yx such that xy is the element of R. R inverse කියලා දිනනවා BA නම් ඒක දාන්න අනිත් පැත්තට. මේ දෙක මාරු කරලා ලියනවා. inverse එකෙන් කරන්නේ මොකද්ද? BA නම් AB කියලා ලියුවා. කන පිට ගහලා ඉන්න එක තමයි inverse එකෙන් කරන්නේ. මේ දෙක මාරු කරනවා. ඒක තමයි ඒකට inverse එකෙන් කරන දේ. එකත් එච්චර ලොකු දෙයක් නෙමෙයි. Note domain and range of R inverse are respectively range and domain of R. ඒ කියලා කියන්නේ එතකොට ඉන්වර්ස් එකේදී අර ඩොමේන් එකයි රේන්ජ් එකයි කියලා ගත්තා ඩොමේන් එක කියලා කියන්නේ අපි පළවෙනියට තියෙන එකෙන් ගන්න එක රේන්ජ් එක කියන්නේ දෙවෙනියට තියෙන එකෙන් ගන්න එක. එතකොට රේන්ජ් එකයි ඩොමේන් එකයි මාරු වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඉන්වර්ස් එක ගන්න. ඒ අදාළම දෙක. තමයි ඒක ඉන්වර්ස් එක කියලා කියන්නේ. ඊළඟට universal relation. Let A be any set the A is called the universal relation of R. A. හරි. මෙන්න let A කියලා දීලා තිනවා 1 2 3 කියලා. මේකෙන් හදන්න පුළුවන් universal relation එක. මේක මේකෙන්ම ගුණ වුණාට පස්සේ ඒ කියන්නේ AXB නේ.
ඒ ගෙන්ම ගුණ වුණාට පස්සේ මොකද්ද හැදෙන්නේ? ඒ තමයි දැන් බලන්න තියෙන්නේ. මොකද්ද? 1 1 1 2 1 3. ඊට පස්සේ 2 1 2 1 2 1 2 2 2 3. නේ? දැන් 3 1 3 2 3 3. මෙන්න අදලා තියෙනවා යුනිවර්සල් රිලේෂන් එක. හරි ලේසි දේවල් මේවා. අර සෙට් වගේ එහෙම නිකන් දේවලුත් නෑ. හරි ලේසි යුනිවර්සල් රිලේෂන් එක කියලා කියන්නේ එම්ම තියෙන ඒ සෙට් එක ඒ සෙට් එකෙන්ම ගුණ වුණාට පස්සේ හැදෙන සම්බන්ධතාවය. ඒකට අපි කියනවා යුනිවර්සල් රිලේෂන් කියලා. පොඩි දේවල් නේ. එතකොට ඔළුවේ තියාගන්න. ඊපස්සේ empty relation එක කියලා කියන්නේ මුකුත්ම නැති relation එකක්. ඒක ax shy එකෙන් ගන්න shy is called the empty relation or void relation මුකුත්ම නැති එක. ඒකට ax shy කියලා ගත්තාම ඒකේ උත්තරේ එන්නේ shy ම තමයි. මුකුත්ම නැහැ මේකේ 0. මුකුත්ම නැහැ empty relation එක. ඊට පස්සේ equality relation, identity relation, diagonal relation. ඊට පස්සේ මේ කියන්නේ in an identity relation are every elements of the set A is related to itself only. It's denoted by delta A xx for all x element A let equal 1 2 3. හරි මෙහෙම 1 2 3 කියලා දීලා තියෙනවා අපිට. හරිද? diagonal relation කියලා කියන්නේ සමචතුරාස්‍රයයි. සමචතුරාස්‍රයකින් තමයි diagonal කියලා කියන්නේ උතන. ඔක matrix වලට යනකොට උඩම කතා කරනවා. m සංඛ්‍යාවෙන්ම ගුණ වෙන අවස්ථාවල් මේකේ තියෙන එක විතරයි diagonal relation එකෙන් ගන්න. නැත්නම් equal relation එක නැත්නම් identity relation. 1 1 2 2 3 3. මෙතන 1 2 3 විතරනේ තියෙන්නේ. අන්න ඒ අවස්ථාව 3 විතරයි ඒකට ගන්න පුළුවන්. මෙතන 1 2 3 4 තිබ්බනම් 4 4 කියන එකත් මෙතනට එකතු වෙනවා. අන්න ඒ වගේ එකකට අපි කියනවා diagonal relation එකක් නැත්නම් equal relation එකක් නැත්නම් identity relation එකක්. හරි සරල දෙයක් එක. ඒකත් දුකට නෝට් එකක් දාගෙන මේ පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න මේ කියා දෙන ඒවා. පොඩි දෙයක් මේක ස්පීඩ් කරනවා වගේ තේරෙයි ඔයගලන්ට පොඩි දේවල් මෙතන තියෙනවා. ඇත්තට මේවා ගොඩාක් දිග්ගස්සගෙන කරන්න දෙයක් නැහැ. එහෙම කරනවා කියන්නේ අපරාධයක්. ඒකින්ද ඔයගොල්ලෝ මේක නෝට් එකක් දාගෙන ඒක කරගෙන යන්න. එතකොට ලේසියෙන් මේක ගොඩ දාන්න පුළුවන්. ඊට පස්සේ represent of relations on finite set. There are three ways of picturing a relation R from A to B. ඒ කියන්නේ අපි මේක දැන් අර කිව්ව දේවල් ටික කොහොමද අපි නිරූපණය කරන්නේ? එකක් arrow diagram එක, අනික matrix, අනික direct graph. මේ තුන ආකාර තුනට අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. කොහොමද දැන් ඒක කරන්න කියලා අපි බලමු. ඉස්සෙල්ලාම අපි කරන arrow diagram එක. ඔන්න දැන් අපිට දීලා තියෙනවා relation දෙකක්. let A කියලා තියෙනවා ABCD සහ B කියලා තියෙනවා PQR කියලා. මම ඔන්න A කියන එකක් රවුමක් දාගෙන ABCD කියලා දාගත්තා මෙතනට. ඊට පස්සේ B කියලා එකක් දාගත්තා PQR කියලා. දැන් අපිට relation එක දීලා තියෙනවා සම්බන්ධකමක් තියෙන කියලා. AP එහෙනම් A ගේ සිට P ට ඉරක් යන ඉතලයක් යනවා අපි. ඊට පස්සේ BQ නම් B ඉඳන් Q වලට යනවා. ඊට CQ නම් C වල සිට Q වලට යනවා ඉතලේ E හිස තියෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ DR නම් D සිට R වලට යනවා. ඔන්න arrow diagram. කොහොම යන්නේ? අපිට කුලක දෙක දීලා ඒවල රිලේෂන් එක දුන්නාට පස්සේ ඔය වගේ දාලා ඉවරලා අපිට ඕනි තරම් ඕනි මේකට අඳින්න පුළුවන්. ඔය දෙයම තමයි අපිට දෙන ගානේ අනිවාර්යෙන්ම එන්නේ. ඉතින් මේක අපි ඔළුව තියාගෙන ගියාට පස්සේ අපිට ඒ ගානට දෙන එක මෙතන ආදේශ කරලා හදන්න පුළුවන්. කිසිම දෙයක් නැහැ. කිසිම වෙනසක් නැහැ. හරි ලේසි. ඊට matrix. matrix කියලා කියන්නේ නාසයක් ආකාරයෙන් අපි නිරූපණය කරන එක. මේකේ දිලා දෙනවා ABCD අර 3 ටිකමයි අපිට දෙන්නේ. ඒ දෙක ගත්තට පස්සේ අපි ABCD කියන එක දාගන්නවා වම් පැත්තෙන් පල්ලෙහාට. ඊට පස්සේ PQR කියන එක උඩ පැත්තෙන් දාගන්නවා. දැන් මේ දෙක අතර තියෙන සම්බන්ධය හදාගන්නවා අපි. ඉස්සලාම් තියෙනවා AP නම් කොහොමද? එකේ තියෙනවානේ. තියෙන එකට අපි දාන්නේ 1 කියලා, නැතිවට දාන්නේ බිංදුව කියලා. AP කියලා තියෙනවා. එහෙනම් මෙතන 1යි. ඊට පස්සේ BQ නම් කොහෙද තියෙන්නේ? BQ මෙතන 1යි. ඊට පස්සේ CQ මෙතන 1යි. DR මෙතන 1යි. ඒතර ඔක්කොම බිංදු. ඔය මැට්‍රික්ස් එකක් දෙන්නේ. ආයි කියන්නම් ඕන නම් මේ තියෙන රිලේෂන් එක බැලුවා. ඊට පස්සේ ABCD කියලා දාගත්තා පල්ලෙහාට, PQR කියලා දාගත්තා උඩ පැත්තට. දැන් මේක අතර රිලේෂන් එක හදන්න තියෙන්නේ. AP කියලා එකක් තියෙනවානේ. AP මෙතන, BQ නම් මෙතන, CQ නම් මෙතන, DR නම් මෙතන. දාලා ඉවරලා ඒක දාන්නේ අපිට මේ මෙතන රිලේෂන් එකේ තියෙනවා නිරූපණය වෙන්න. බිංදු දාන්නේ ඒවට අදාළ නැතිව. ඒ කියන්නේ මුකුත්ම නැතිව රිලේෂන් එකට සම්බන්ධ නැතිවට දාන්නේ බිංදු. එහෙම දැම්මට පස්සේ මැට්‍රික්ස් එකක් හැදෙනවා. ඕක තමයි මැට්‍රික්ස් ආකාරයෙන් නිරූපණය කරන්නේ.
ඊට පස්සේ directed graph. ඔකත් හරි ලීසි දෙයක්. There is another way of picturing relation R when R is a relation from a finite set A to itself. A කියලා දීලා තියෙනවා 1 2 3 4 කියලා. ඊට පස්සේ relation එක දීලා තියෙනවා 1 2 2 2 4 3 2 3 4 4 1 4 3 කියලා. දැන් අපි මේක directed graph එකෙන් හදන්න දන්නේ. තියෙන්නේ මොනවද? 1 2 3 4 කියන අපිට A තියෙන්නේ. දැන් අපි round හතරක් දාගෙන 1 2 3 4 කියලා ඉස්සලාම දාගන්න. 1 2 3 4 කියලා ඉස්සලාම එහෙම දාගන්න. 3 මෙතන 4 මෙතන 3 දාගෙන ඉවරලා දැන් මොන්න පටන් ගන්නවා වැඩි. ඉස්සලා මොකක්ද තියෙන්නේ 1 2 එකේ ඉඳන් දෙක පැත්තට ඊතලයක් ගහන්න. මේ ගහලා තියෙන්නේ. ඊට 2 2 2 2 නම් දෙක උඩමනේ ආය කරගන්නේ. එහෙනම් ඒකෙන් මෙහෙම රවුමක් දාලා ගන්නවා. 2 2 ඒකටම ආය එන්නේ. 2 2 ඊට 2 4 2 4 නම් මේ පල්ලෙහාට ඊතන්නේ. ඊට පස්සේ 3 2 3 2 කොහෙද? එතනින් උඩට. ඊට පස්සේ 3 4 3 4 මෙතනින් මේ පැත්තට. ඊට පස්සේ 4 1 එහෙනම් 4 සිට එක පැත්තට. එතන 4 3 එහෙම නෑ. ඔය ඩිරෙක්ටඩ් ග්‍රාෆ්. ඔය විභාගෙට අහනවා ඔයගොල්ලන්ගේ. තුන්වෙනි ප්‍රශ්නේදී අහන්න දේවල්. හරිම ලේසි. අර වගේ අපිට රිලේෂන් එක දුන්නාට පස්සේ ඔයගේ අnder දාන්න තියෙනවා. හරි සරල දේවල්. ඊට පස්සේ composition of relation. ඒ කියන්නේ මේකෙදි කරන්නේ අපි රිලේෂන් තුනක් එකට සම්බන්ධ වෙනවා. මැද එක්කෙනෙක් ඉඳලා අවසාන දෙකක් සම්බන්ධ කරන එක කරන්නේ. ඒක මේ තියටි වැඩි ඕනේ නෑ. ඒ කියන්නේ කතාවක් කියලා දිනවා මේක කිව්වොත් තේරෙන්නේ නෑ. මම උදාහරණකින් පෙන්නන්නම් මේක කරන හැටි. ඔන්න තියෙනවා. A තියලා දිනවා 1 2 3 4 කියලා. B තියනවා A B C D කියලා. C තියනවා X Y Z කියලා. හරිද? ඊට පස්සේ R කියලා දීලා තියෙන රිලේෂන් එක 1 1A 2D 3A 3B 3D කියලා. S කියලා තව රිලේෂන් එකක් දීලා තියෙනවා BX BZ CY DZ කියලා. හරිද? ද රිලේෂන් දෙකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ රිලේෂන් දෙක අතර සම්බන්ධයක් තියෙනවා R not S කියලා. R U S අතර සම්බන්ධය 3x 3z 2z. ඔන්න ඕක අපි නිරූපණය කරගන්න ඕනේ arrow diagram එකට. ඉස්සල්ලාම දැන් වැඩේ ලියමු කෑල්ලෙන් කෑල්ල. දැන් R හදමු අපි 1A. ඔන්න දැන් AB දාගත්ත ඉස්සල්ලාම R හදා ගන්නවා. 1A 2D ඊට පස්සේ 3A 3V 3D. ඔන්න R හදාගත්තා. දැන් මේ කෑල්ල හරි. දැන් මේකට S හදා ගන්න ඕනේ. S තියෙන්නේ මොනවත් එක්කද? BC අතර. එහෙනම් කොහොමද කරන්න වැඩේ? C කියන එකක් දාගත්ත XYZ කියලා. දැන් ඔන්න හදා ගන්නවා BX BZ ඊට CY DZ. ඔන්න දාගත්තා. දාගත්තට පස්සේ දැන් ඔන්න හැදිලා දෙනවා සම්පූර්ණ එක. දැන් අපි බලමු R note S ඇවිල්ලාද කියලා. 3x 3x ට යන්නේ 3b ට ගියා bx ට ගියා. හරිනේ පාරනේ. 3b ට ගියා bx ට ගියා. හරි. ඊට පස්සේ 3z 3b ට ගියා bz ට ගියා. එකත් හරි. ඊට 2z. දැන් 2 යනවා d ට d යනවා z. ඔන්න බලන්න composition විතර හදන්නේ. composition of relation. එච්චරයි තියෙන්නේ. ඔම arrow diagram එකක් දාගන්න අනින්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ලේසි. ඊට පස්සේ matrix පාවිච්චි කරලා අපි කොහොමද මේක කරන්නේ? ඒක matrix ගුණ කරන්න තියෙනවා මෙතන. ඒක අපි matrix වලදී ඕන ඉගෙන ගමු වැඩි දුරට. මේක දැනට මම කියන්නම් මේකත් matrix දෙකක් එකට දානවා කියලා. මේගොල්ලෝ ඔක මේ කැලල උලන්න තේරෙන්නේ නැත්නම් මේක අනිවාර්යෙන් විසඳෙනවා matrix වල ගුණ කිරීම ඉගෙන ගත්තට පස්සේ. අපි ඒක තව වැඩි දවසක් යන කලින් මේ වීඩියෝ එක දානවා. එතකොට දැන් මේක මම පැහැදිලි කරන්නම්. මේකේ තියෙන එක මේකේ රිලේෂන් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ රිලේෂන් දෙක අතර අර arrow diagram එකෙන් යන්න වගේ අඳින හැටි. 1 2 3 4 ඊට පස්සේ ABCD කියලා තියෙනවා. එම් R කියලා. R සම්බන්ධ වෙන්නේ A B අතරනේ. දැන් අපි matrix එකට දාමු මේක. 1 2 3 4 දැම්ම වම් පැත්තෙන් ABCD දැම්ම මේ තිරස් අතර. දැන් ඉතලාම 1A හරි 2D හරි 3A 3A හරි මෙතන 3B 3B හරි 3D අනිත් ටික ඔක්කොම බිඳු දාගත්තා. මෙන්න MR. හරිද? ඊට පස්සේ MS. මේකට සම්බන්ධය දාගන්න කොහොමද? එතන තියෙන්නේ BC අතර සම්බන්ධයක්. එහෙනම් ABCD මේ අට පැත්තට දාගත්තා. XYZ උඩ පැත්තට දාගත්තා. දැන් ඔන්න සම්බන්ධය හදාගන්නවා අපි. BX
bx හරි bz උත් හරි ඊට පස්සේ cy එකත් හරි dz එකත් හරි දැන් mr සහ ms දාගත්තා. දැන් මේ දෙක ගුණ කරොත් තමයි අපිට ඒ දෙක අතර තියෙන සම්බන්ධය තියෙන එක එන්නේ. අර r not s කියලා අපි ගත්ත ඉස්සෙල්ලා ඒක ගන්නෙ. දැන් මෙතන මේ ගුණ කරලා මේක දාලා තියෙන්නේ. මම ගුණ කරන හැටි පස්සේ කියා දෙන්නම් ඕගලන්ට මේක. දැන් මෙතන කියා දෙන්න නැතුව ඒක මැට්‍රික්ස් තුන කරනකොටම කියා දෙන්නම්. ඒ කියන්නේ මැට්‍රික්ස් දෙක ගුණ කරන්නේ මේ දෙක ගුණ කරා නම් හැම ඉස්සල්ලාම මේ තිරස් අතට මෙහෙට ගුණ කරන එක අනිත් පැත්තට මෙහෙම යන්නේ. ඒක මම කියා දෙන්නම් මේ වෙලාවට. වැඩි හිතන්න එපා. ඒක මෙන්න මේ වගේ මැට්‍රික්ස් එකකට දැන් හදලා තියෙන්නේ 1 2 3 4 x y z කියලා දාලා තියෙනවා. දැන් 1 2 3 4 කියලා කියන්නේ මේ පළවෙනියට තියෙනවා. ඊට පස්සේ x y z කියලා කියන්නේ මෙන්න මේ දෙක. මේ දෙක අතර තියෙන සම්බන්ධයක් තමයි මෙතන හදාගෙන තියෙන්නේ. එතකොට දැන් මෙතන දීලා තිනවා 2 z වල ඇවිල්ලා තියෙනවා 3 x වල ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ 3 z වල ඇවිල්ලා තියෙනවා. ඒ වගේ දෙකක් තියෙනවා. මොම අරන් දිනවා ඒක කරලා තියෙන්නේ මෙන්න මේ දෙක ගුණ කරලා. එතකොට මේ ගුණ කරනවා නම් කරන්න තියෙන්නේ ඉස්සල්ලාම මෙන්න මේ තියෙන කෑල්ල මෙන්න මේ පල්ලෙහා පැත්තෙන් ගුණ කරන්න. එහෙනම් ඒක මම වැඩිපුර අතෙන්ද කියා දෙන්නම්. අපේ WhatsApp group එකට දාන්න ප්‍රශ්නයක් විදියට මේක තව ටිකක් විග්‍රහ කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට ඕන නම් මම ඒක එහෙමත් කරලා පොලිය හදලා මම දාලා දෙන්නම්. 1 බිංදුව 1 හරි මෙතනට එන්නේ බිංදුව එනවා. එහෙම තියනවා කරා. ඒක මම කියා දෙන්න මැට්‍රික්ස් ගුණ කරනකොට. ඔය ගුණ කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇති දෙයක් නෑ මේක. පොඩි දෙයක් තියෙනවා. ඊළඟට types of relations. ඔන්න ගොඩක් වැදගත් දෙයක්ුත් නෙමෙයි ටිකක් වැදගත් දෙයක් මේක. ගොඩක් වැදගත් නෑ කියන්න බෑ. මේක පොඩක් practically හිතා ගන්න ඕනේ ඔයගොල්ලෝ. Reflexive relation. A relation R is said to be reflexive over a set of A if A is කියලා නෝ කතන්දරයක් තියෙනවා. ඒක relation එකකුත් දීලා තියෙනවා. හරි. reflexive කියන්නේ එහෙම කතාවක්. A B C D කියලා relation දෙකක් තියෙනවා කියලා හිතන්නකො අපි. හරිද? මෙන්න A B C D එක යා හදින්වල A B C D කියලා relation දෙකක්. A B C D එතනත් A B C D. හරිද? මෙතන A තියෙන්නේ. දැන් මෙන්න මේ දෙක මෙහෙම තියෙනවා. හරිද? එහෙම තියෙනකොට මේ අතර රිලේෂන් එකක් අපි හදනවා. A A B B C C D D ඔන්නෝම හැදුවට පස්සේ ඒ ඔක්කොම මේ තියෙන දේවල් වම් පැත්තේ තියෙන දේවල් ඔක්කොම දකුණු පැත්තේ තියෙන දේවල් වලට යන්න ඕනේ සමාන ඒවට. එක A A B B C C ඔක්කොම ටික යන්න ඕනේ. අන්න එහෙම ගියොත් අපි ඒවට කියනවා reflexive relation එකක් කියලා. මේකේ A කියලා දීලා තියෙන්නේ 1 2 3 කියලා එකක් නේ. මෙතන මෙතෙන්දි. එහෙනම් මේකේ අනිවාර්යෙන් ගිහින් තියෙන්න ඕනේ 1 1 2 2 3 3 කියන එක. බලමු තියෙනවද කියලා. 1 1 තියෙනවා 2 2 තියෙනවා 3 3 තියෙනවා. වෙන මොනවද තිබ්බ ප්‍රශ්නයක් නැහැ. ඒ ටික තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක රිෆ්ලෙක්සිව් වෙනවා. හරිද? ආයි කියන්න මේ දීලා තියෙන රිලේෂන් එකට අදාළව තියෙන ඒ අවයව දෙපාර ගන්න තියෙනවා නම් 1 1 2 2 3 3 ආදී වශයෙන් තියෙනවා නම් ඒක තිබිලා අනෙක්ව ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තුන අනිවාර්යෙන් ඒ ටික අනිවාර්යෙන්ම තියෙනවා නම් මේ ඔක්කොටම ගැලපෙන්න තියෙන්න ඕනේ. අපි ඒකට කියනවා රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක් කියලා. එතකොට මෙන්න මේක රිෆ්ලෙක්සිව් මේ R කියන එක රිෆ්ලෙක්සිව් රිලේෂන් එකක්. හරිද? එහෙනම් එතකොට මේ රිලේෂන් එක හොයාගන්න. මේකෙන් ගණන් හදන්න එනවා ඔයගොල්ලන්ට. ගණන් කියන්නේ මේ රිෆ්ලෙක්සිව් ද සිමෙට්‍රික් දෙහිම හොයන්න එනවා. ඒක සිමෙට්‍රික් රිලේෂන් එක. අපි ඊළඟට යමු. සිමෙට්‍රික් එකේදී යන්නේ මෙහෙම දෙයක්. දැන් මම මේක පොඩ්ඩක් මෙතන මේ උදාහරණයෙන් පොඩ්ඩක් තව පැහැදිලි කරන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම සිමෙට්‍රික් එකේදී වෙන්නේ මෙහෙමයි. A ගෙන් B ට යනවා. A ගෙන් B ට ගියා නම් අනිවාර්යයෙන්ම B ගෙන් A ට යන්න ඕනේ. හරිද? C ගෙන් D ට ගියා නම් අනිවාර්යයෙන්ම
D ගෙන් C ට යන්න ඕනේ. ඒ ගිය එකේ අනිත් පැත්ත තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්වර්ස් එක තියෙන්න ඕනේ කියලා කතාවේ තියෙන්නේ. සිමෙට්‍රික් එකේ තියෙන්නේ ඉන්වර්ස් එකයි නෝමල් එකයි දෙකම එකට තියෙනවා. දැන් මෙතන මේ රිලේෂන් එකේ තියෙන්නේ AB 1 2 3 නේ තියෙන්නේ. හරි. මෙතන 1 2ට ගිහින් තියෙනවා. ආයෙත් 2 1ට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ නම් මේක සිමෙට්‍රික්. අන්න එහෙම තියෙන්න ඕනේ. එකක් හරි එහෙම තියෙනවා නම් ඒක සිමෙට්‍රික් රිලේෂන් එක. හැබැයි ගියා නම් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙන්න ඕනේ එකට. 1 2ට ගියා නම් 2 1ට ඇවිල්ලා තියෙන්නම ඕනේ. ඒක අනිවාර්ය සාධකයක්. එහෙම තිබිලා අනික ඕන දෙයක් තියෙන්න පුළුවන්. මෙතන 2 2ක් තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. අරක තමයි කන්ඩිෂන් එක. සිමෙට්‍රික් වෙන්නේ. ගියා නම් අහපව වෙන්න ඕනේ. එතකොට ඒ සිමෙට්‍රික් එක හොයන්නේ අන්න එහෙමයි. අපි ඊළඟට ඇන්ටිසිමෙට්‍රික් බලමු. ඇන්ටිසිමෙට්‍රික් කියලා කියන්නේ මේක පොඩ්ඩක් පටලවා ගන්න එපා. 1 2 3 කියලා තියෙනවා. හරිද? ඉතින් සිමෙට්‍රික් කිව්වේ මොකද්ද? 1 2ට ගියා නම් 2 1ට එන්න ඕනේ. මේකේ ඒක අනිත් පැත්ත. 1 2ට ගියා නම් 2 1ට අවිලා තියෙන්නම බෑ. ආයේ ABCD දාලා මම ඇදලා පෙන්නන්න. ABCD දැන් 1 2ට ගිහින් තියෙනවා නේද ඉතින්ද ඉස්සෙල්ලා මෙතන 1 3ට ගිහින් තියෙනවා 3 1ට ඇවිල්ලා නැහැනේ වෙන්න බෑ දැන් A B ට ගියා නම් මෙතෙන්දි B A ට යන්න බෑ ඒක තමයි ඇන්ටිසිමෙට්‍රික් එකේ ලක්ෂණය වෙන දේවල් වෙන්න පුළුවන් ආයි B C ට යන්න පුළුවන් ඊට පස්සේ C D ට යන්න පුළුවන් ඒව ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒක රිවර්ස් වෙන්න බෑ ඒකේ ඉන්වර්ස් එක ඒකට තියෙන්න බෑ A B ට ගියා නම් B A ට ඇවිල්ලා තියෙන්න බෑ අන්න එහෙම තමයි. එතකොට ඇන්ටිසිමෙට්‍රික් එක හැදිලා තියෙන්නේ. මේ 1 3ට ගියා ඒක ඇවිල්ලා නැහැ අපෝ. ඇන්ටිසිමෙට්‍රික් එක තියෙන අන්න එහෙම. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. සිමෙට්‍රික් එක සහ ඇන්ටිසිමෙට්‍රික් එකේ වෙනස. ඊට පස්සේ ට්‍රාන්සිටිව් කියන එකත් පොඩි වෙනසක් තියෙනවා. ඒක පොඩි ඔකට කියනවා ෂෝට් කට් එක කියලා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපි 1 2 3 කියලා මේතර රිලේෂන් එකක් කරන් තියෙනවානේ. මේකේ දැන් අපි හිතමු ඉස්සල්ලාම අපි යනවා A B ට හරිද A B ට ගියා හරි ඊට පස්සේ B C ට යනවා හරිද A B ට ගියා B C ට ගියා ඊට පස්සේ අනිවාර්යෙන් මෙහෙම යනවා නම් A C ට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ ෂෝට් කට් එක මෙතන බලන්න මේ උදාහරණේ A B ට ගිහිල්ලා ගියා නම් B C ට යනවා ඊට පස්සේ. එහෙමනම් A C ට ගිහින් තියෙන්න ඕනේ. මෙන්න මේ මැද තියෙන එකට ෂෝට් කට් එකක් හැදිලා තියෙනවා. මෙන්න මේ A කියන එක නා කෙලින්ම මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. A C වෙලා තියෙන්න ඕනේ. කියන්නේ යා යන පාර A B ට ගිහින් යනවා නම් ඊට පස්සේ B යනවා නම් C ට එහෙනම් A C ට අනිවාර්යෙන් ගිහින් තියෙනවා. අන්න ඒකයි ඔය කියන්නේ. එතකොට දැන් බලමු මේ උදාහරණෙත් එක්ක A කියලා දීලා තියෙන එකත් එක්ක. ඉස්සෙල්ලාම 1 3ට ගිහින් තියෙනවා. ඒක නෙමෙයි යන්නේ. 1 2ට ගිහින් තියෙනවා. හරිනේ. 1 2ට ගියාට පස්සේ 2 3ට ගිහින් තියෙනවා. ඒකත් හරි. එහෙනම් 1 3ට යන්න ඕනේ අනිවාර්යෙන්. එකක් ගිහින් තියෙනවනේ මෙතන. මොකද මෙන්න මෙතන රිලේෂන් එකක් හැදෙනවනේ මේ දෙක ඇතුලේ ෂෝට් කට් එක 1 2ට ගියා 2 3ට ගියා එහෙමනම් 1 3ට ගිහින් තියෙනවා එතකොට ඒක තමයි ට්‍රාන්සිටිව් රිලේෂන් එකේ ලක්ෂණය ඔන්න ඔය හතර ටිකක් පැහැදිලිව මතක තියාගන්න රිෆ්ලෙක්සිව් සිමෙට්‍රික් ඇන්ටිසිමෙට්‍රික් ඇන්ඩ් ට්‍රාන්සිටිව් රිෆ්ලෙක්සිව් එකේ මොකද්ද වෙන්නේ A අවයවයේ ඒකටම ගිහින් තියෙනවනේ A B B C C නැත්නම් 1 1 2 2 3 3 එහෙම ගිහින් තියෙනවා සිමෙට්‍රික් එකේ නම් 1 2ට ගියා නම් 2 1ට එන්න ඕනේ රිවර්ස් වෙලා තියෙන්න ඕනේ ඇන්ටිසිමෙට්‍රික් නම් රිවර්ස් වෙන්න බෑ 1 2ට ගියා නම් 2 1ට ඇවිල්ලා තියෙන්න බෑ එහෙම වුණොත් මේක ඇන්ටිසිමෙට්‍රික් නෙමෙයි ට්‍රාන්සිටිව් නම් 1 2ට යනවා නම් ඒ කියන්නේ ෂෝට් කට් එක 1 2ට ගියා නම් ඊට 2 3ට ගියා නම් අනිවාර්යෙන් 1 3ට ගිහින් තියෙනවා අන්න එහෙම තමයි එතකොට ඔය හතරක් ගලපෙන්නේ අපි උදාහරණයක් බලමු දැන් එක සයිස් එකක් තියෙනවා consider the following relations of on the set A 1 2 3
R දීලා තිනවා 1 1 1 2 1 3 1 3 3 2 3 කියලා. ඊට පස්සේ S දීලා තිනවා 1 1 1 2 1 2 1 2 2 3 3 කියලා. determine whether or not each of the above relation on A is reflexive, symmetric and transitive. මේ ගැන විග්‍රහ කරන්න කියලා කියන්නේ. මේ ඔයගොල්ලන්ගේ exam එකට ආව ප්‍රශ්නයක්. එතකොට දැන් මේක කරන්නේ කොහොමද? R කියලා තියෙනවා අපි අරන් දීලා තිනවා 1 1 1 2 1 3 3 3. හරි. දැන් බලමු මොකද ලක්ෂණ කියලා. අපිට A කියලා දීලා තියෙනවා 1 2 3. එහෙනම් මේක රිෆ්ලෙක්සිව් වෙන්න තියෙන අවස්ථාව මොකද්ද? 1 1 1 2 2 3 3 තියෙන්න ඕනේ. මේක එහෙම නැහැනේ. මෙතන 2 2 කියන එක මිසින්. එහෙනම් මේක රිෆ්ලෙක්සිව් නෙමෙයි. මේක රිෆ්ලෙක්සිව් නෙමෙයි. කියන්න බලන්න කෙනෙක් මේක රිෆ්ලෙක්සිව් නෙමෙයි කියලා. ඒක මෙතන හරි. ඊට පස්සේ මේක සිමෙට්‍රික්ද බලමු. සිමෙට්‍රික් නම් මොකක්ද වෙන්න ඕනේ? හරි 1 2ට ගියා නම් 2 1ට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා නැහැනේ. 1 3ට ගියා නම් 3 1ට ඇවිල්ලා තියෙනවනේ නැත්තම්. ඒත් නෑ. එහෙනම් මේක සිමෙට්‍රික් එකකුත් නෙමෙයි. මෙතන මේ කන්ඩිෂන් එකත් හරි. ඊට පස්සේ මේක ට්‍රාන්සිටිව්ද බලමු. ට්‍රාන්සිටිව් නම් කොහොමද වෙන්නේ? 1 2ට ගියා නම් ඊට පස්සේ 2 3ට ගිහින් තියෙන්න ඕනේ. මෙතන ඒක මිස් වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ කැලේ මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මේ කැලේ මෙතෙන්ට එන්න ඕනේ. මිස් කරලා ඒක 1 2ට ගියා නම් 2 3ට ගියා නම් 1 3ට ගිහින් තියෙනවා. හරි එහෙනම් මේක RS transitive. ෂෝට්කට් එකක් තියෙනවා. මේ තුන හරි. එතකොට මේක අනිවාර්යෙන්ම එහෙම ලියලා දාගන්න පුළුවන්. අපි දෙවෙනි එක බලමු S කියන එක. 1 1 1 2 2 1 2 2 3 3. මේක රිෆ්ලෙක්සිව්ද බලමු. රිෆ්ලෙක්සිව් නම් මොකද්ද? අනිවාර්යයෙන්ම 1 2 3 නේ මෙතන තියෙන 1 1ට ගිහින් තියෙනවනේ 2 2ට ගිහින් තියෙනවා 3 3ට ගිහින් තියෙනවා. තියෙනවද බලමු. 1 1 තියෙනවා 2 2 තියෙනවා 3 3 තියෙනවා. හරි නේද? ඒක රිෆ්ලෙක්සිව්. රිෆ්ලෙක්සිව් වෙනවා එහෙනම් හරි. ඒක සිමෙට්‍රික්ද බලමු. සිමෙට්‍රික් නම් මොකක්ද තියෙන්නේ? 1 2ට ගියා නම් 2 1ට ඇවිල්ලා තියෙනවා. මෙන්න ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒක සිමෙට්‍රික්. ට්‍රාන්සිටිව් නම් ෂෝට්කට් එකක් ඇදලා තියෙනවා. 1 2ට ගියා නම් ඊට පස්සේ 2 3ට ගිහින් නෑ මේකේ. 1 3ක් නෑ. එහෙනම් මේක ට්‍රාන්සිටිව් නෙමෙයි. එතනත් හරි. ඔන්න ඔය ආකාරයෙන් අපිට විග්‍රහ කරගන්න පුළුවන් අර හතර ඔලුවට දාගත්තා. මම හිතනවා මේ රිලේෂන් ඇත්තටම මෙච්චරයි රිලේෂන් ගැන අපි කතා කරන්න තියෙන්නේ. ලේසි පාඩම පොඩි තියරි ටිකක් පටන් ගත්තේ ඕඩර් පෙයාර්ඩ් වලින් ඇවිල්ලා ඊට පස්සේ අපි කාර්ටීසියන් ප්‍රොඩක්ට් ගැන කතා කරලා ඊට පස්සේ ඩොමේන් ඇන්ඩ් රේන්ජ් ගැන කතා කරලා ඊට පස්සේ අර ඇරෝ ඩයග්‍රෑම් මැට්‍රික්ස් ඊට පස්සේ අර තියෙන දේවල් වලින් මේ පික්චෝරියල් එක රිප්‍රසන්ට් වීම හදලා අන්තිමට අපි කතා කරා මේ තියෙන රිලේෂන් වර්ග හතර. ඔච්චරයි තියෙන රිලේෂන් වල. ඔකෙන් තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු භාගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 25 ප්‍රශ්නකින් ලකුණු 13ක් විතර ගන්න පුළුවන් රිලේෂන් ටික පුළුවන් වුණොත්. අනිවාර්යෙන් කරගන්න මේක. අපි අනිවාර්යෙන් ඉස්සරහට පාස් ටෙස්ට් එකක් මේක කරමු. මොන හරි නොදන්න දෙයක් තියෙනවා නම් අපහැදිලි දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙමනම් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. ඔයගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් එහා පැත්තේ තියෙන පහළට තියෙන subscribe button එක රතු පාට වෙන එක අලු පාට වෙන එක බලලා ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එක ඔයාලා notification on කරගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපුවම එතකොට ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් ඒ තැනින්ම. එහෙනම් අපි mathematics for computing 4 වෙනි වීඩියෝ එකකින් මෙතනින් නතර කරනවා නේද? ඊළඟට mathematics for computing 5 වෙනි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.